සමන්තා චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනෙක්ම අදත් ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචිව සිටින ලවන්‍යා හපන්ගම දියණිය, පර්ත් බටහිර ඕස්ට්‍රේලියාව ලිට්ෆීඩ් කියන ප්‍රදේශයේ තමයි මේ පිංගතුන් පදිංචිව සිටින. ඉතින් ඒ පිංගතුන් තමයි අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ දරන්නේ. ප්‍රධානම අරමුණ නුගේගොඩ විජේරාම පදිංචි පියාණන් වන නීල් හපන්ගම මහතාගේ දෙසැම්බර් 3 වෙනි දිනට යෙදෙන උපන්දිනය නිමිති කරගෙන සුජීවත්ව සිටින නීල් සහ මාල හපන්ගම යන දෙමාපියන්ට නිදුක් නීරෝගී මාලා හපංගම කියන දෙමාපියන්ට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සුවපත් භාවය ලැබේවා, දීර්ඝායු සම්පත්තියම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේම ගලිගමේ ඥානදීප ස්වාමීන් වහන්සේට කරන ශාසනික කටයුතු වෙනුවෙන් අපට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, දැනට රෝගී තත්ත්වයෙන් සිටින ජගත් රාමචන්ද්‍ර මාමා ඇතුළු සියලු දෙනා රෝගී තත්ත්වයෙන් පසුවෙන හැම දෙනාටම නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් සියලු සංසාරගත ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටම නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා, විශේෂයෙන් මිය පරලෝකීය සියලු ඥාතීන් සංසාර දුකින් එතර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ ධර්මානුශාසනාව සිදු කරන්න. ඉතින් එහෙමනම් පින්වතුනි, හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද දවසේ අපි මේ ධර්ම දේශනාවෙන් ධර්මානුශාසනාවෙන් ඔබට සිහිපත් කරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මේ ලෝකේ ප්‍රාර්ථනා කරලා කවදාවත් ලබන්න බැරි කැමති වුණා කියලා, මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපි කොච්චර කැමති වෙලා, අනේ මට මෙහෙම නම් වෙන්න එපා, අනේ මට මේ විදිහට නම් වෙන්න එපා, අපි ඔය විදිහට හිතනවා, කැමති වෙනවා, ප්‍රාර්ථනා කරනවා. හැබැයි ජීවිතේ කවදාවත් ප්‍රාර්ථනා කරලා ලබන්න බැරි කාරණා කීපයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා. එකක් තමයි ඉපදීම. දැන් බලන්න, මිනිස්සු ඕනම කෙනෙක්ගෙන් අහන්න කොහෙද උපදින්න කැමති. බොහෝ දෙනෙක් සමහරු බොරුවට කිය යන්නේ මං කොහෙවත් උපදින්න කැමති නෑ කියලා. හැබැයි අවිද්‍යාව තණ්හාව තියෙන තාක්කල් සසර ඉපදීමට ආස කරනවා. ධර්මය අවබෝධ කරන්න කැමැත්ත තමයි. හැබැයි බොහෝ දෙනෙක්ගෙන් ඔබ හිතලා බලන්න, සුගතිය ගැන කියනකොට, දිව්‍ය ලෝක ගැන කියනකොට අනේ සාදු සාදු කියලා හිත පිහිටවනවා. සමහරු ප්‍රාර්ථනා කරනවා අනේ මට ආයෙමත් මේ වගේම උපදින්න ලැබේවා. මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ මනුස්ස ලෝකේ රජ පවුල්වල උපදින්න, සිටු පවුල්වල උපදින්න, බොහොම සැප සම්පත් ඇති තැන්වල උපදින්න, දිව්‍ය සැප සම්පත් ලබන්න, දිව්‍ය ලෝකවලත් ඉහළම දිව්‍ය තල්වල උපදින්න හැමෝම කැමති. හැබැයි කැමති වූ පමණින් ලබන්න පුළුවන්කමක් නෑ. දැන් බලන්න, කටින පින්කම් කරන අය
මේ කටින ආනිසංසවල බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ කටින ආනිසංසවල රජකං සිටුකං විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකා බුදුහාදුරන්ගේ කාල හිටපු මේ මහා ධනවත්තු සිටුවරයෝ ඒ අයගේ නං කියා මිනිස්සු ප්‍රාර්ථනා කරනු අපටත් මේ සසරේ සැප විඳලක් කෙලවර. එහෙම ප්‍රාර්ථනාව තින කෙලවර එක කවදා වෙන එකද දන්න ඇය කෙලවර. හැබැයි දිවිය මනුස්ස සැප සම්පත් විඳලා අවසානයේ කෙලවර තමයි නිවන් දකින්න බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්න. ඒ අවිද්‍යාව නිසාමයි පිංහතුනේ ඒ අතර බොහෝ දෙනෙක් කැමතියෙන අනේ අපිට සුගතිය උපදින්න ලැබේවා. අපිට දිවිය සැප සම්පත් ලැබේවා. හැබැයි කැමති වූ පමණින් ලබන්න පුළුවන්කමක් නෑ. උපදින්නේ අපේ කැමැත්ත නිසා නෙමෙයි. පටිච්ච සමුප්පාදේ බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට උපදින්න හේතුව පෙන්ඩනවා. බව පච්චයා ජාති විපාක පිණිස කර්ම හැදෙන නිසා ඒ කර්මයට අනු උපදින. වික්පාක පිණිස කර්ම සකස් වෙනකොට ඒ කර්මය නිසා උපදිනවා. විපාක පිණිස කර්ම හැදිලා තියෙන කාම ලෝකෙ උපදින්න නම් කාම ලෝකෙ උපදින. කාම බව. සමහරු හොඳට බණ භාවනා කළ හොඳට හිත දියුණු කරගත්ත කෙනෙකුට නම් අන්න යා රූපාවචර බ්‍රහ්මලෝකොල උපදින අරූපාවචර බ්‍රහ්මලෝකොල උපදින. හැබැයි බොහෝ දෙනෙක් කෙලෙස් සහිතව ඉන්න බොහෝ දෙනෙකුගේ ජීවිතයේ උපත කියන එක සැලසුම් කරලා උපදින්න පුළුවන් තැනක් නෙමෙයි. කර්මයෙන් ඇදගෙන යන්නේ. අපි දන්නේ නෑ මරණාසන්න මොහොතේ මොනවගේ කර්මයක් බලවත්වයිද. සමහර වෙලාවට බොහෝම පින්කරපු අය අකුසල් බලවත් වෙලා දුගතිය වැටිච්ච සිදුවීම් ධර්මය තියෙනවා. පිංහතින ඔබ දන්නවා ධර්මාශෝක රජ්ජුරු සාමාන්‍යයෙන් එක පන්සලත් දෙකක් හදලා පොඩි පිනක් කරගත්ත කෙනෙක් නෙමෙයි. 84,000 දඹදිව යොදුනෙන් යොදුන වෙහෙර විහාර ඉදි කරා. ධර්ම සංගායනාවක් කෙරෙව 1000ක් මහරහතන් වහන්සේලා එකතු කළ ධර්ම සංගායනාවට මූලිකත්වය ගත්ත. තමන්ගේ එකම පුතා මහින්ද කුමාරයා පැවිදි වුණා මිහිදු මහරහතන් වහන්සේ බවට පත් වුණා. තමන්ගේ දියණිය සංගමිත්තාව උතුම් රහත් භික්‍ෂුණියක් බවට පත් වනා මුණපුරා සුමන සාමනීරයන් වහන්සේ ඉරද්ධිමන්තම භික්ෂුවක් සාමනීර වුණා. හැබැයි පිංහතුනේ ධර්මාශෝක මේ පෘතජ්ජන භාවේ තියෙන භයානක්කම මරණාසන්න මොහොතේ නොසිතපු විදිහට අකුසලයක් බලවත් වුණ. ඔබහල ඇති ළඟ හිටපු පවන් සලන කෙනාගේ අතින් වටහත්ත වැදුන කියනවා වේදනාවක් ඇතිවෙන විදිහට. ඒ වෙලාවෙ හිතට ලොකු කේන්තියක් තරහක් වෛරයක් ඇති වුණා. ඒ මොහොතෙම දවේශය බලවත් වෙලා මිය ගිය දින කීපයකට හරි දුගතියක වැටුණු. මහා පින්කං කරලා තිබුණත් මරණාසන්න මොහොත අර ආසන්න කර්මය අකුසලේ බලවත් වෙලා දින කීපයක් හරි දුගතිය වැටුණ. හැබැයි පින බලවත් දවස් කීපයකින් චුත්ත වෙලා දිවිය ලෝක ඉපදුණ. පිංහතුනේ ඒ වගේ මරණ මංචක අපි කවුරුත් දන්නේ නෑ. මොන වගේ කර්මයක් බලවත්වේද මොන වගේ අකුසලයක් අපිට බලවත්තේද. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මහනෙන සංසාරික සත්වයාට සතරාපාය හරියට මහගෙදර වගේ. ඔබ බලන්න මහගෙදර වගේ කියපු එක උපමාව සාමානෙන් ඔබ ජීවත්වෙන මේ මගේ කියලා මහගෙදරක් ඔබට ගෙයක් තියෙනවා කියලා හිතන්න. ඔබ ගෙයින් එලියට යන්නේ මොනවාහරි අරගෙන ආයි ගෙට එන අදහසේ. හිත තියෙන්නේ ගෙදර කඩේට ගිය බඩු ටිකක් ගත්තා ආපහු වෙන්න ගෙදර රස්හාාවට යනවා වැඩ ඇරිලා එනකං ඉක්මනින්ම එන බස් එහෙක හරි කෝච්චයක හරි එල්ලිලා පුළුවන් තරන් හිටගෙන හරි ඉඳගන්න ඉඩ නැතත් බස් එහෙක හරි එල්ලිලා ඉක්මනින් ගෙදරයන් මොකද හිත තියෙන ගෙදර නෑදෑ ගෙදරක යනවා දවසක් දෙකක් තුනක් ඉදී උපරිම බල කිරීම නිසා දවස් දෙක තුනක්කෙදී. ඒත් හැම වෙලාම හිත කියන්නේ කොහේ ගියත් ගෙදර තරන්නේ.
හිත පිහිටලා තියෙන්නේ හිත ඇදෙන්නේ තමන්ගේ ගෙදරට තමන් ඉන්න තැනර මහගෙදරට තමයි හිත ඇදෙන්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහනෙන මේ සංසාරී ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් යන සංසාරික සත්වයාගේ හිත සතර අපායට ඇදිලා තියෙන්නේ මහගෙදරට ඇදිලා යනවා වගේ කියලා. සතර අපාය පැත්තට ඇදිලා තියෙන. ඒ නිසා හැම වෙලාවිම හිත අපාය පැත්තටමයි බර වෙලා තියෙන. නොසිතන අද සමහරලාට රජෙක් වෙන්න පුළුවන්. මරණින් මත්තේ ඒ ඉඩමකම ඒ තමන්ගේ ගෙදරකම සතෙක් සරපෙක් කියලා උපදින්නත් පුළුව. සන මේ ජීවිතයෙක්කෝ සිටුවරයා ඊළඟ ජීවිතයෙක්කු බල්ලෙක් වෙලා උපදින. ඒ වගේ සිදුවීම් බුද්ධ කාලි බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. තෝ දෙය කියෙන සිටුවරයා ඒ සිටු නිවසම බලකුක්ෙක් වෙලා ඉපදුනා මිය ගියාට පස්සේ. එතකොට අපිට පේනවා ජීවිතයේ සමහලාට එතනින් මැරිලා තව කොහරි උපදිනවා. එක්කො සරපෙක් වෙලා උපදිනවා. එතනින් මිය ගිහිල්ලා එක්කො නිරේට වැටෙනවා. නිරේ දුක්කිඳලා දුක්කිඳලා එක්කො ප්‍රේතලෝක උපදිනවා. මේක තමයි සංසාහරි ස්වභාවේ. මේක තමයි ජීවිතවල ස්වභාවේ. ඒ නිසා අපි කැමති වූ පමණින් මෙසේ නොවේවා මෙසේ වේවා මෙසේ වේවා කියලා අපි කැමති වෙනවා. හැබැයි අපි කැමති වෙච්ච පමණින් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක හේතුවක පලයක් හැටියට සකස්වෙන්නේ අපේ කැමැත්ත නිසා වෙන දෙයක් නෙමෙයි. හේතුව හැදුනොත් භවය විපාක පිණිස කර්ම හැදුනොත් ඒ කර්මයෙන් උපත කරායන්. එහෙම නැතු අපි කැමති නිසා අපි ඕන නිසා අපිට ඕන විදිහට යන සංසාර ගමනක් නෙමෙයි පිංහතු. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා සංසාරික සත්‍යයාට කැමති වුණා කියලා ප්‍රාර්ථනා කරා කියලා ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි තමන්ට සුගතියක ඉපදීම කියනෙ. ඒ නිසා අපි අප්‍රමාදීව මේ ඉපදමින් මැරමින් යන භයානක දැම් මේක සැපයක් තියෙනවන. කවුරුත් මේකෙන් යන්න කැමති නෑනේ. මේ මනුස්සලෝක අපි හිතන තරන් පේන තරම් මේක මහා සැපයක් තියෙන තැනක් නම්. කවුද මේකින් යන්න කැමති. නමුත් අපිට සැපයක් වගේ පෙනුනට ඒක තුළ විශාල දුකක් වැහිලා ගැට ගැහිලා මේ දුකක් එක් අපි ජීවත්තෙන් ඒක තමයි ලෝකෙ ස්වභාවේ. බලන්න ඉපදිච්ච සෑම මනුස්සයෙක්ම කොච්චර ජීවිතය විඳෝනවාද. ජීවිතයේ කොච්චර නං කායික ලෙඩරෝග මානසික ප්‍රශ්න ප්‍රියයන්ගෙන් වෙන්වීම හතුරෝ තරහකාරයෝ ඉරිසියාකාරයෝ එක්ක ඇතිවෙන ප්‍රශ්න මුළු ජීවිත කාලෙම දවසක් දෙකක් හිනා වෙලා සතුටෙන් හිටියොත් මාසයක් අඩරන්න කාරණා තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිතය කොච්චර ඔබ බලන්න සමහරලාවට නෑ මේක සැපයි සැපයි කියන ඉස්පිරිතාලකට ගිහිල්ලා ඊළඟට ඔය පිළිකාරෝ හලකට ඒ වගේ තැනකට ගිහිල්ලා ඇවිදලා ඒ අයත් එක්ක කතා කරලා ඒ වාට්ටුවල ඉන්න පොඩි දරුවන්ගේ දං ඒ මනුස්සයන්ගේ ජීවිතේ දිහා පොඩ්ඩක් එබිල බලන්න. මමත් ඉපදීම ස්වභාවය කොටගත් කෙනෙක් නේද. මමත් ඉපදමින් මැරමින් යන කෙනෙක් නේද. මටත් මේ වගේ උපතක් ලැබෙන්ඩ පුළුව. ඒ විදිහට ජීවිතයට ගලපලා හිතන්න. පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහනෙන කෙනෙකුට දකින්න ලැබෙනවා ඉතාම දුකසේ ජීවත්වෙන මුළු ඇඟ පුරාම කුස්ට හැදිලා කුදු ගැහිලා නැකිට ගන්න බැරුව දුක්විදින වයෝවෘදත්තයට පත්වෙච්ච බොහෝම අසරණ වෙච්ච මනුස්සෙත් දකින්න ලැබෙනවා. එහෙම දැක්කට පස්සේ අර අවිද්‍යාව තුළ ඉන්න කෙනා හිතන්නේ අම්මෝ අපිට නං ඔය වගේ උපතක් එපා. එතකොට එයා ප්‍රාර්ථනා කරන මටනං එපා කියල හැබැ ප්‍රාර්ථනා කරට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා එයා හිතන්න ඕන ඔය විදිහට නෙමේ. මේ ඉපදමින් මැරමින් යන සංසාර ගමන මම කොච්චර නං ඔය වගේ ඉපදිලා ඉන්න ඇද. මම කොච්චර මේ වගේ උපත් ලබල ඇද්ද. අනාගතයේ මම ධර්මය අවබෝධ නොකළොත් අදමම් මෙහෙම හිටියට මට මේ වගේ දුක්විදින්න තව කොච්චර අනාගතය උපත් ලැබෙයිද.
ඊළඟ ජීවිතේ කොයි වගේ තැනක උපදීද අපි කවුරුත් දන්න. ඒ නිසාමං අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගෙන මේ ඉපදීමෙන් නිදහස් වෙනවා කියලා හිතන්න කියෙන අන්න හිතන ක්‍රමේ. අපි හිතන ක්‍රමේ ධර්මයට අනුකූලව සකස් කරගත්තොත් අපිට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට දකින්න ලැබෙනවා බොහෝ සැප සම්පත් ඇති අයි. රජ පවුල්වල සිටු පවුල්වල ඉපදිලා බොහොම ලස්සනට ඉපදිච්ච පෙනුමෙන් ගත්තර රත්තරම් පාටයි බොහොම ලස්සනට ඉන්න අය දකින්න ලැබෙනවා. දැක්කට පස්සේ කෙලේ සහිත කෙනාගේ හිතේ ස්වභාව ඔබ හොඳට බලන් මේ ලක්ෂණ මනුසයන් තුළ නැද්ද කියලා ඉරිසියාවක් ඇතිවෙන්. තමන්ට නැති නිසා තියෙන කෙනා ගැන හිතේ ඉරිසියාවක් ඇතිවෙන. හිත ඇතුළෙන් වෛර කරනවා දවේශ කරනවා. හිත ඇතුළින් සමහරලාට බනිනෝ. අපිටම තමයි මේ සියලු කරදර මුන්ට කිසි කරදරයක් හෙනයක් නෑනි කියලා හිත ඇතුළින් ඒ මිනිස්සුන්ට ඉරිසියා කරනවා වෛර කරනවා. මතක තියාගන්න ඒ අය සසරි වපුරපු දේවල්ලේ. ඔබ වපුරපු දේ ඔබ නෙලාගන්නවා ඒ අය වපුරපු දේ ඒ අය නෙලාගන්නවා. කාටවත් කවදාවත් ඉරිසියා කරන්න පුරුදු වෙන්න එපා. හිතට ඉරිසියාවක් එනකොටම හිතන්න ඒ අයි සසරි මට වඩා පින් කරලා. ඒ පිනේ විපාකයක් අදේ අය ගෙවනවා. හැබැයි ඒ පිනත් අනිත්‍යයි. මමත් ඔය වගේ සංසාරි කොච්චරනං ඉපදිලායින් නැද්ද. අන්න බුදුහාදුරුව පෙන්න්නනවා ධර්මයට අනුව අපි හිතන්නේ කොහොමද. එහෙම කෙනෙක් දැක්කොත් බොහෝම ලස්සන කෙනෙක් බොහොම පොහොසත් කෙනෙක් බොහෝ සැපසේ ජීවත්වෙන කෙනෙක් අපි දකිනවා. එයා හැමදාම ඉන්න අනෙමේ ඒ ඉන්න ටික කාලෙ තුළ හරි බොහොම සැපසේ ඉන්නවා දකිනෝ. ඒ දකිනකොට හිතන්න කියනවා මම කොච්චර නම් මේ වගේ සසර ඉපදිල ඇද්ද. හැබැයි ඒ සියල් අද අහිමි වෙලා. මේ මිනිස්සුත් අද ඔහොම කාලබීල සතුටෙන් හිටියට අනාගතයේ තව කොච්චර කාලයක් ඒ පිනේ විපාක මේ අය අරගෙන යයිද. අප්‍රමාදීව ධර්මියම අවබෝධ කරගෙන සසරින් මිදීම මයි සැපය කියලා හිතන්න කියන. ඒ නිසා පිංහතුනේ ඔබේ හිතන ක්‍රමය ධර්මයට අනුකූලව සකස් කරගන්න. අපිට පේනවාද සමාජි ගොඩා පිරිහිලා. විශේෂෙන් ගත්තොත් අපේ රටේ මිනිස්සු තුළ පුද්දුම විදිහට ඉරිසියාව වෛරය කුහකකම් ගුණමකුකම් ඔබ හොඳට බලන්න යමක්කමක් තියෙන මනුස්සේකුට කොච්චර මිනිස්සු ඉරිසියා කරනවා. එක්කො බොරු කතා හදනවා. ඒ ඉරිසියාවත් එක් ඉරිසියාවත් එක්කෙන ඊළඟ දේ තමයි පලිගැනීම. බොරු කතා හදනවා. කතා ගොතනවා. ඔහුට විරුද්ධ මොනවාහරි ප්‍රශ්නයක් එනකං දින ගැන ගැන ඉන්න. ඕන් අද ඔහොම හිටියට ඕම් බලාපල්ලක ඔවුන්ට වෙන්නදේ ඔහොම කියන්න ඇද බල. ඒ තමන්ට මේ දිවසත්ති බිලද. අනාගතය දැකලද නෑ ඉරිසියාව. කෙනෙකුගේ විනාසේ ප්‍රාර්ථනා කර අර දියුණු වෙලා ලස්සනට ඉන්න සැපසේ ඉන්න මනුස්්‍යයා විනාස වෙනකන් දින ගැන ගැන හිතේ ප්‍රාර්ථනා කරන. අපි හිතම මේ මනුස්සයට මොකාක් හරි ලෙඩක් හැදෙනවා කරදරයක් වෙනවා ගෙදර ප්‍රශ්නයක් වෙනවා. හිත ඇතුළින් සතුට වෙන බොරුවට මූුණට අනේ පව් කියලා කිව්වට හිත ඇතුළින් මිනිස්සු සතුට වෙනවා. ඒ වගේ ඒකට තමයිකැන ඉරිසියා සමහරුන්ට එක තේරෙන්න්නෙත් නෑ. තමන්ගේ හිත ඇතුළේ ඇතිවන ඉරිසියාව වෛරය දවේශය කුහකකම පලිගැනීම ගුණමකුකම මේ පහත් සිතුවිලි හොඳට තමන්ගේ හිත දිහා බලමින් අඳුනගන්න. අන්න එතකොට තමයි අපිට ඒව ප්‍රහාණය කරගන්න පුළුවන් හැකියාව එන්නේ. අපි ඒ අඳුනගෙන නැත්නම් කොහොමද පිංහතුනි ප්‍රහාණය කරන්න. ඒ නිසා ඔබේ හිතේම හටගන්න පහස් සිතුවිලි හොඳට සිහියෙන් දකින්න. අන්න ඒකටයි වැදගත් වෙන්නේ චිත්තානු පස්සනා සති පට්ඨාන. කායානු පස්සනා වේදනානු පස්සනා ධම්මානු පස්සනා චිත්තානු පස්සනා. බුදුරජාණන් වහන්සේ අනුපස්සනා හතරක් වෙන එක චිත්තානු පස්සනා කෙන තමන්ගේ හිත ගැන සිහියෙන් ඉන්න කියනවා. හිතට එන හැම සිතුවිල්ලක්ම සිහියෙන් දකින්න කියනවා. රාග සිතුවිල්ලක් කෙනවා. එතකොට ඒ සිතුවිල්ල හොදට සිහියෙන් දකින කෙනාට ඒ සිතුවිල්ල ප්‍රහාණය කර ගන්න පුළුවන්.
දවේශ සිතුවිල්ලක් එනවා තරහක් ඒ සිතුවිල්ල හොඳට දකිනවා මගේ හිතේ දැම දවේශයක් ඇති වුණේ ඒ අඳුන ගත්ත කෙනාට ඒක ප්‍රහාණය කරගන්න පුළුවන් කේන්තියක් වෛරයක් ඇති වෙනවා හිත විසිරෙනවා එපා වෙනවා කලකිරෙනවා එන හැම සිතුවිල්ලක්ම හිත විසිරුණත් ඒ හැම දෙයක්ම හිත තුළ හොඳට සිහියෙන් දකින්න පුළුවන් චිත්තානු පස්සනාව පුරුදු කරගත්ත කෙනාට අන්න එහෙම දකින කෙනා හිතේ හටගන්න අකුසල් ප්‍රහාණය කරමින් කුසලයට හිත පුරුදු කරගන්න. ඊළඟට පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් පළවෙනි එක තමයි ඉපදීම. අපිට කැමති තැනක අපි මේ ලෝක මිනිස්සුන්ට හිත පිහිටෝල කැමති තැන්වලම උපදන්න පුළුවන්නම් කවුරු දුප්පත් මිනිසු නෑ එහෙනල් ලෝකෙ. එහෙනම් කවුරු සතරාපායන්නෙත් නෑ. හැමෝම පොහොසත් එහෙනම් හැමෝම දනවත් හැමෝම ලස්සනයි. හැමෝම උසස් කුලවත් ඉහළම බුද්ධියක් ඇති ලෝක එහෙනම් හැමෝම එක වගේ. එහෙම නොවෙන්නේ අපිට හිත පිහිටෝල අපි කැමති විදිහට අපේ උපත ලබන්න පුළුවන්කමක් නැති නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවනි කාරණය අපිට පෙන්නවා මහනෙන මේ ලෝකෙ කැමති වෙච්ච පමණින් ප්‍රාර්ථනා කර පමණින් ප්‍රාර්ථනා කළ ලබන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි ලෙඩවීම. මිනිස්සු ප්‍රාර්ථනා කරන අනේ මටනං ඔය වගේ ලෙඩක් හැදෙන් එපා. මටනං උපෝපං ආත්මිකවත් මේ වගේ නම් ලෙඩ හැදිල දුක්විදින සිද්ධ වෙන්න එපා කියල මිනිස්සු ප්‍රාර්ථනා කරන ඔබහල ඇතින. බලන්න ඔබේ නෑයෙක් වෙන්න පුළුවන් ඔබේ හිතවතෙක් වෙන්න පුළුවන් සමහරු යන ස්ප්‍රීතාල්ට යන ලෙඩ්ඩු බලන්න යන. ඒ ලෙඩ්ඩුම්ම දැක්කට පස්සේ සමහරු පුුණු වෙලා තුවාල දාලා මම දැකලා තියන එක ලෙඩෙක් මම් බලන්න ගිය වෙලාවක කකුලෙ තුවාලයක් මේ තුවාලෙන් පනුව එනවා උඩට පණ පිටින් ජීවත් වෙලා ඉන්න ඇති පනුව ගහල කොච්චරනං වේදනා විදිනවද මේ ලෝකෙ මිනිස්සු. ඒ නිසා පිංහතුනේ සමහර වෙලාවට ඒ වගේ අය දැක්කට පස්සේ හිතෙන අම්බෝ මටනං එහෙම ඕන්නේ. හැබැයි අවිද්‍යාවත් එක්කයි ඔබ ඉන්නේ. ඒ අවිද්‍යාව නිසා මිනිස්සු ප්‍රාර්ථනා කරන්න මෙහෙම. මටනං උපවපං ආත්මිකවත් මේ වගේ නම් ලෙඩක් හැදෙන්න එපා කියලා හිතෙන් හිතනවා. එක කියනවා. තැන් බලන්නේ වචනෙම උපවපං ආත්මවල ගැන තව සසරේ ආත්මෙන් ආත්ම ඉපදීපද යන්න කැමති. ලෙඩක් නැතුව. එහෙම පුළුවන්ද. ඉපදුනානං ඒ කාන්තෙල් ලෙඩ වෙනවා අම්මයි. අපි කවුරුත් දරාගෙන ඉන්න ලෙඩ වෙන ශරීරයක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ලෙඩ වෙන මේ සර්කුණු ශරීරයක් දරාගෙන කෙනෙක් හිතනවනම් මම බොහොම නිරෝගි කෙනෙක් මම තරං කෙරුමෙක් නෑ මං අපිට එහෙම ලෙඩ හැදෙන්නේ මං බොහොම නිරෝගි කෙනෙක් කියලා කෙනෙක් හිතනවනම් ඒ තරම් අඥ්ඥානයෙක් නෑ කියන. ඒ නිසා පිංහතුනේ හැම වෙලාවෙම හිතන්න ලෙඩ වෙන කයක් මං මේ දරාගෙන ඉන්න ලෙඩ වෙන ශරීරයක් කොයි තරම් කොටසෙන් කොටස හිතන් ආදීනව සංඥාව කියලා බුදුරජාණන් වහන්සේ අපේ ශරීරයේ හටගන්න ලෙඩරෝග විස්තර කරලා තිනොත් ගිරිමානන්ද සූට්‍ර ආදීන වසයෙන් බලන්න කිය. පිංහතුනේ කොච්චර ලෙඩ හැදෙනද බලන්න කොටසෙන් කොටස ඇහැගත්තොත් ඇහි කොච්චර ලෙඩ තියනොද ඇහැමුල් කරගෙන කනගත්තොත් කනේ තියෙන ලෙඩ නාසේ දිවේ ශරීරය ගත්තොත් හමේ රෝග මේ මස්වල ඉදිමීමේ රෝග නහරවැල්වල රෝග අස්තිරෝග පෙනහළු රෝග කොටසෙන් කොටසට බඩවැල්වල රෝග අක්මාවේ රෝග වකුගඩුවල රෝග මේ වගේ මුළු ශරීරයම ලෙඩ ගොඩක් ඔබත් මමත් අපි කවුරුත් දරාගනින්නේ ලෙඩ වෙන ශරීරයක් කුණු කයක් ඇත්තටම මොහොතක් මේ කයදිහා දවසට විමසල බලන්න පුරුදුවෙන් අපේ තියෙන මාන්නේ ආරෝග්‍ය මදේ තරුණ මදේ අපි නම් බොහොම තරුණයි අපි නං ලෙඩ වෙන්න ඒ වගේ ගොඩාක් තරුණයට තමයි ඔය මාන්නේ හිතට බලවත්තේ. හොඳට කොටසෙන් කොටස විමසීමස බලන්න මේ ලෙඩ වෙන සරී සමහල්ලාවට අපි හොඳට ඉන්නවා
අපි දන්නේ නෑ ඇඟ ඇතුළි පිළිකාවක් වැඩෙනව වෙන්න පුළුවන්. අපි දන්නේ නෑ මේ ශරීරය තුර පිළිකාවක් දුවනව වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතය යථාස භාවේ. මිනිස්සු බොහොම හොඳට ඉන්නවා. බඩේ අමාරුව කියලා යන්නේ වෛද්‍යවරයෙක් ළඟට. එක්කො ඒත් බෑ කියත් දෙක් කියන්නේ නෑනෑ ඕක හරියයි ඔය කෝපිටිකක් බීපු හම හරියයි කිය ඉන්නවා. එක්ක පස් පංගුව ටිකක් බොනවා ඕක හොඳයි ඕක හරියනවා කියලා කවුරු හරි බලෙන් එක් යනව ස්පිරිතාල්ට. ගිහිල්ල පරික්ෂා කළ බලපහම වෛද්‍යවරු කියනවා දැන් කරන්න දෙයක් නැවාගේ ඇඟ පුරා මෙහෙම ලෙඩක් දුවල පැතිරිලා. දැම් පරක්කු වැඩි. ඒක තමයි ජීවිතය ස්වභාවේ. ඔය පණවිඩි අපිට අපි ගැන සසර යහන්න නොලැබෙයි කියලා හිතන්න පුළුවන්. අපි දරාගෙනන්නේ ලෙඩ වෙන ශරීරයක්. පිංහතුනේ ඔබත් මම සරණගි අපේ බුදුරජාණන් වහන්සේ පවා කොච්චර ලෙඩ වුණාද. උන්වහන්සේ සාරා සංකය කල්ප ලක්ෂයක් පාරමී සම්පූර්ණ කරපු කෙනෙ. පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට පාරමී ධර්ම සම්පූර්ණ කරගත්ත කෙනෙ. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ දස බලඥාන තෙසැත්තෑ ඥාන චතු විසාර්ධ ඥාන උන්වහන්සේගේ බුද්ධ ඥාන ගත්තහම අනන්තයි බුදුගුණ අනන්තයි. දෙව් මිනිස් ලෝකයාගේම මේ ලෝක දස දහසක් ලෝක දහතුවට එක වරකට එක බුදු කෙනයි පහළවේ. අපි උන්වහන්සේ ගැන කියනවා මේ ලෝකෙ පහළ වෙච්ච භාග්‍යවන්තම කෙනා පින්වන්තම කෙනා එනිසා කෙන භගවා කියලා. ඒ තරම් භාග්‍යවන්ත බුදුරජාණන් වහන්සේත් ලෙඩ වුණානි. උන්වහන්සේත් ගිලං වුණා. බේලුව ගමේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනවා. සාමාන්‍ය බඩේ අමාරුවක් නෙමේ. ඒ දේශනාව සඳහන්ගෙන මාරාන්තික බඩේ අමාරුව. බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා අතීත බුදුවරු පිරිනිවන් පෑවෙ කොයි ආකාරයටද. සංඝයාට දැනුන් නොදී පිරිනිවන් පානික සුදුසු නෑ කියලා බුදු ඇසින් බැලූ අතීත බුදුවරු පිරිනිවන් පාපු ආකාරය බලල එදා බුදුරජාණන් වහන්සේ චන්ද චිත්ත විරිය වීමන්සා කෙන සතර ඉරදිපාද බලෙන් අධිෂ්ඨාන කරගත්තා. ඒ සතර ඉරදිපාදවල පිහිටල අධිෂ්ඨාන කරනකොට රෝගයේ යටපත් වෙලා ඒ ඉරදිපාද බලයෙන් බලාගෙනින් නැදි සුවපත් වුණ. එතකොට අපිට පේනව බුදුරජාණන් වහන්සේටත් ඒ වගේ වේදන ඇති වෙලා තියෙනවා. ඊළඟට දේශනාවල අටුවාවල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ කොන්දේ අමාරුවක් තිබිච්ච වගේ බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ඇතැම් අවස්ථාවල කොන්දේ අමාරුව එන්න වැඩි. වේදනාව දරාගණ්ඩ බැරි විදිහටම වැඩි වෙනකොට බුදුරජාණන් වහන්සේ කෝමේ ආනන්ද ඉන්නවාද. සාරිපුත්ත මේ අසල ඉන්නවාද. සාරිපුත්තේ මගේ කොන්ද ගොඩාක් රිදෙන ඔබ මේ දේශනාව ඉතුරු ටික පවත්වන්න කියලා සාරිපුත්ත හාන්දුරන්ට බණ කියන්න පවරනවා. ඒ දේශනාව ඉතිරි කොටස සාරිපුත්ත හාන්දුරන්ට පවරලා බුදුරජාණන් වහන්සේ සිංහ සේයාවෙන් ඇලවෙලා නිදාගෙන ඉන්න ඉරියව්වෙන් දේශනාවට හොඳට සිහියෙන් කන්දීගෙන ඉන්න. දේශනාව අවසානි බුදුරජාණන් වහන්සේ සාධකාර දෙනවා. සාදු 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 සාරිපුත්තය තතාගතයන් වහන්සේ ඔය දේශනාව ඉතිරි ටික දිගට කරානක් ඒත් ඔය ටික ඔය විදිහට මයි කියන කරන්න. සාරිපුත්තයන් වහන්සේ මගේ ධර්ම චක්‍රයේ විදිහට පැවැත්වා කියල බුදුහාදුර අනුමෝදන් වෙන. එහෙමනම් අපිට පේනවා ඉඳගෙන ඉන්න බැරි තරම් වේදනාවක් කෙන කොන්දේ අමාරුවක් බුදුරජාණන් වහන්සේට විටින් විට බලවත් වෙලාතිය. ඒ නිසයි උන්වහන්සේ දේශනාව මැදින් නවත්තලා සිංහ සෙයාවෙන් ඇලවෙන්. ශ්‍රාවකයෙකුට ඒ දේශනාව ඉතිරි කොටස පවරලා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ හිසේ කැක්කුමක් ගැන සඳහන් වෙනවා. ඊළඟට බහල ඇති බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින ගමන. උන්වහන්සේට ලෝහිත පක්කන්දිකා කියන රෝගී වැලදෙනවා. බඩේ තුවාල ලේත් සමග බඩේලියන්න පටන්ගන්න. කීප වතාවක් කලන්තෙ හැදෙනවා. ආනන්ද හාන්දුරුව සමඟ කුසිනාරාවට පිරිනිවන් පාන්න පිටත් වෙලා එන්නේ
කලන්තෙ හැදිලා කීප වතාවක්ම ආනන්ද කලන්තේ ඔය සඟල සිවුර එලල ආසනයක් පනවන් ආනන්ද පිපාසයි පැන්ටිකක් හොයාගෙනේ. අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ලෙඩ වෙච්ච ගිලං වෙච්ච ගමනකින් වැඩම කර. ඒ නිසා කය ලෙඩ වෙනවා කියන එක භාවනා කරලා හිත දියුණු කරගත්ත කෙනෙක්ගේ හිත ලෙඩ වෙන්න. හැබැයි කය මේ සතර මහාධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරේ මේ කයි ලෙඩ වෙනවා කියනෙක ඕනම වෙලාවක මේ කයි ලෙඩ වෙන්න පුළුවන්. ඒ නිසා පිංහතුනේ පුළුවන් තරං ධර්මය තුළ ධර්මය මෙනෙහි කරමින් කයේ අතාස භාවේ ජීවිතය දකින්න. හැම වෙලාම හිතන්න මං මේ දරාගෙනන්නේ ලෙඩ වෙන ශරීරයක්. මං මේ දරාගෙනන්නේ ජරාවට පත්වෙන ශරීරයක්. නොඒක් ලෙඩරෝගවලට ගොදුරක් වෙච්ච ශරීරයක් මං මේ දරාගෙනන්නේ. අන්න එතකොට අපිට කය ගැන තියෙන මුලාව අවිද්‍යාව ටික ටික හරි නැතිකර ගන්න යටපත් කරගන්න පුළුවන්කම තියෙන. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට ප්‍රාර්ථනා කරලා අනේ මටනල් ලෙඩ හැදෙන් දෙපා අනේ මටනං ඔය වගේ ලෙඩ හැදෙන් දෙපා. එහෙම අපි ප්‍රාර්ථනා කරා කියලා ප්‍රාර්ථනා කර පමණින් ලබන්න පුළුවන් දෙයක් නෙමේ. ඉපදුනානං ඒ කාන්තෙන් ලෙඩ වෙනවාමයි අපිට මොන වගේ ලෙඩ අනාගතය හැදෙයිද අපි කවුරුත් දන්නේ. ඒ නිසා ලෙඩ වෙන කයක් මන් දරාගෙන ඉන්නේ කියන කාරණයෙන් නිතර ඔබ හිතන්න. තුන්ගනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන ප්‍රාර්ථනා කරලා කැමති වෙලා අනේ මටනම් මෙහෙම වෙන්න එපා කියලා ලබන්න බැරි ඊළඟ කාරණය තමයි වයසට යෑම. අපි කවුරුත් ඉපදුනානං වයසට යනවා. පිංහතුනේ මේ ශරීරය රැලි වැටෙනවා. අතපයි වෙනද වගේ නෙමේ අමාරු වෙනවා. සමහරුට නැකිට ගන්න බෑවිද ගන්න බෑ. එක තැන් වෙනවා මිනිස්සු. ඇඳට වැටෙනවා. සමහරු රෝධපුට කකුල් දෙකෙන් ඇවිදගෙන දුවගෙන ගියපු කෙනා එක්ක අත්පාරුවක් හිලිකරුවක් ඕන වෙනවා. සමහරුන්ට ඒකත් බෑ. රෝධපුටුවට වැටෙනවා. ඊළඟට ජීවිතේ මිනිස්සු එක් තැන් වෙනවා. එක තැන මළමුට්ට කරගෙන ඔබ දැකල ඇති සමහරු. එක තැන් වෙච්චාය කොන් දෙතුවාල හැදිලා. ඇයි එකම විදිහට එක ඉරියව්වෙන් ඉඳලා කොන් දෙතුවාලේනවා. බෙහෙත් ගානවා තුවාලවලට බේද්දානව වෙන මොනවා කරන්නද නිදිකරෝලා තියෙනවා මිසා. ඒ වගේ මිනිස් සමහරු ඇට සැකිලි වගේ. වයසට ගිහිල්ලා සමහරයි දැක්කට පස්සේ ජීවිතේ හම්බෝ මෙහෙමනං ඕන්නෑ කියලා හිතිච්චවාර ඔබට ඕන තරන්න ඇති. හැබැයි පිංහතුනි අපි එහෙම කැමති වුණා කියලා. හයෝ මේ වගේ නම් ජීවිතේ දුක්විදින්න ඕ නෑ කියලා අපි ප්‍රාර්ථනා කරා කියලා අපි කැමති වුණා කියලා. අපේ කැමැත්තට ලබන්න පුළුවන් දෙයක් නෙමේ. ඉපදුනානං ඒ කාන්තිම් වයසට යනවාමයි අපේ බුදුරජාණන් වහන්සේත් වයසට කියා. උන්වහන්සේ අවුරුදු 80ක් වෙනකොට එකන ඒ කාලේ අදට වඩා දීර්ඝාවිෂ තිබ්බ කාලේ. බුදු හාමුදුරුව පහළ වෙච්ච කාලෙ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආවිස අවුරුදු 120ක්. ඔබ දන්නවා බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටිය. නිරෝගී භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබපු කෙනා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටිය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120 ආනන්ද හාමුදුරුව අවුරුදු 120යි. එදකොට මේ තරන් දීර්ඝ ආවිෂ ඇතුව වැඩ හිටපු අය හිටිය. පිංහතුනේ අපේ බුදු හාමුදුරුව අවුරුදු 80යි වැඩ හිටිය. ඒ අවුරුදු 80 වෙන කොටත් දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් මහා පරිනිබ්බාන සූට්ටි සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය දැන් තතාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටක් දිරාගිය කරත්තයක් වගේ. දිරාගිය කරත්තයක් බොහොම අමාරුවෙන් පිළිසකර කරලා පාරි අරගෙන යන්නේ යම්සේද. ඒ විදියට තමයිකව දැම් මේ ශරීරය පරිහරණය කරලා මේ කය පවත්වගෙන අරගෙන යන්න. දිරාගිය කරත්තයක් වගේ මේ කය. එහෙනම් අපිට පේනව බුදු හාමුදුරුවොත් වයසට ගියා. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරා පැහැරලා
පිරිනිවන් පාන්න අධිෂ්ඨාන කරලා සංඝයා කැඳවනවා විශාලා මහනුවර කූටාගාර ශාලාවට. එතනති බුදුරජාණන් වහන්සේ ගාථා පෙළක් කියනවා. පරිපක්කෝ වයෝ මයිහ. මහනෙනී තතාගතයන් වහන්සේ දැම් බොහෝම වයසට ගිය කෙනෙ. පරිත්තම් මම ජීවිතම්. ජීවත් එන්න තියෙනෙ තව ඉතාම ස්වල්ප කාලයයි. පහයවෝ ගමිස්සාමී නුබල සියලු දෙන අතහැල්ල තතාගතයන් වහන්සේ පිරිනිවන් පාන. කතම් මේ සරණ මත්තනෝ මං මගේ පිහිට හදාගත්තා. අපපමත්තා සතිමන්තා සුසීලා හෝත භික්කවෝ. අප්‍රමාදීව සිහි ඇතුව සිල්වත්ව වාසය කරන්න මහනෙම. සුසමාහිත සංකප්පෝ සචිත්ත මනුරකත. හොඳට තමන්ගේ හිත එකඟ කරගන්න තමන්ගේ හිත පිහිටවාගන්න සතර සතිපට්ඨාන හිත රැකගන්න. යෝයි මස්මින් දම්ම විනේ යමෙක් මේ ධර්ම විනේ තුළ. අපපමත්තෝ විහෙස්සති අප්‍රමාදිය වාසය කරනවන. පහයි ජාති සංසාරන් දුක්කස් සන්තන් කරිස්සති. ඒ හැම දෙනාම ඉපදෙන මැරෙන සංසාරදුකින් එතර වෙලා උතුම් නිවන කරා යනවා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එහෙමනම් අපිට පේනවා අපේ බුදුරජාණන් වහන්සේ වයසට ගිය. උන්වහන්සේට ලෙඩ වුණ. ඒ නිසා පිංහතුනි උපන්නා වූ සෑම සත්වයෙක්ම වයසට යනවා. අද වෙනකොට ඔබ බලන්න බුදුහාදුරු පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් වෙනකොට මේ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ කොච්චර පිරිහිලාද කියලා ඔබ බලන්න. මිනිස්සුන්ගේ ආයුෂ වේගෙන් පිරිහිලා අද සාමාන්‍ය මනුස්සේගේ ආයුෂ අවුරුදු 70ක් 75 උපරිම අවුරුදු 60 70 වෙනකොට මිනිස්සු හොඳටම වයසට ගිහිල්ලා වැහැරිලා සමහරු එක්තැන් වෙලා ජීවිතයේ සමහරලාට ඔබ දැකලා ඇති අවුරුදු 80 90 ඉන්න අය. හැබැයි ජීවිතේ කොච්චර දුක්විඳ එක තැන් වෙලා ලෙඩ වෙලා එක තැන මළමුට්‍ර කර දුක්විඳ විඳ තමයි ඒ මිනිස්සු ඒ ඉතුරු කාලෙ ගෙවා ගන්න. ඒ නිසා පිංහතුනේ ඔබ ජීවිතය නිතර හිතන්න ලෙඩ වෙන කයක්. වයසට යන ශරීරයක්. ජරාවට පත්වෙන ශරීරයක් මම මේ දරාගෙනන්නේ. මමත් වයසට යනවා. ඒ විදිහට හිතා බුදුහාමුදුර අපිට පෙන්නුවේ ඒ විදිහට වයසට ගිය කෙනෙ දකින්න ලැබෙන. අපි ඕන තරන් දැකලා ඇතිනේ. එහෙම වයසට ගිය කෙනෙක් දැක්කට පස්සේ හිතන්න මමත් මේ ස්වභාවයට පත්වෙනවා. මමත් වයසට යන කෙනෙ. මමත් වයසට යන කෙනෙ ඒ නිසාල්දි දැන්ගේ සිහිනුවන තියෙන වෙලාවෙ. අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න මහන්සි ගන්නවා කියලා මහන්සි ගන්න කිය. ඒ නිසා පිංහතුනි දැන් කරුණ තුනක් අපි කතා කරා. එකක් තමයි ප්‍රාර්ථනා කරලා කැමති වුණා කියලා අනේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බැරි පළවෙනි එක තමයි ඉපදීම්. අපි කැමති තැනක එහෙම ඉපදී සසර යන්න පුළුවන්කමක් නෑ. සතරාපාය මහගෙදර කරගෙන යන ගමන කපියන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා කැමති වුණා කියලා ප්‍රාර්ථනා කරා කියලානේ මෙසේ වේවා කියලා හිතුව කියලා. ලෙඩ නොවීන්න පුළුවන්කමක් නෑමේ ලෝක කාටවත්. ඉපදුනානං ලෙඩ වෙනවා මයි කොච්චර ලෙඩ රෝග ජීවිතය අපිට ඇති වෙනවාද. යන්තන් සමහරේව බේත් බීල මහා දුකක් විඳල යන්තන් හොඳ කරගන්න. සමහර රෝග හොඳ කරගන්න බෑ. ජීවිත කාලෙම මැරෙනකම් බෙහෙත් බිබීම ඉන්න වෙනවා. ඒක තමයි කයේ ස්වභාවේ. සමහරලාවට හොඳ කරන්න බැරිම ලෙඩක් ඕන වෙලාක ජීවිතය හැදෙන්න්න පුළුව. කැමති වුනා කියලා ලබන්න බෑ. ඊළඟට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපි කැමති වුනා කියලා වයසට යන්න ඇතුව ඉන්න පුළුවන්කමක් නෑ. ඉපදුනානං උපන්නා වූ සෑම සත්වයෙක් වයසට යනවා ජරාවට පත්වෙනවා. ඊළඟට පිංහතුනේ හතරවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැමති වුනා කියලා තමන්ට ලබන්න බැරි ප්‍රාර්ථනා කරලා ලබන්න බැරි දෙයක් තමයි කර්ම විපාකවලින් බේරීම. අපිම සසරේ වපුරපු කර්ම විපාක අපේ පස්සෙන් එනකොට හැංගිලා බේරෙන්න්න තැනක් දුවල බේරෙන්න්න තැනක් වැදලා අනේ මටනම් මේ වගේ දුක්විදින මේ වනම් මගේ පස්සෙන්න්නම් එන්න එපා කියල බේරෙන්න්න පුළුවන්කමක් නෑ.
මතක තියාගන්න අපිම වපුරපු දේවල් අපි නෙලාගන්න. අපිම සසර වපුරපු දේවල් අපි නෙලාගෙන යන සංසාර ගමනක් මේ තියෙන්. ඒ නිසා පුළුවන් තරන් පින් කරගන්න. පිංහතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා හැම වෙලාවෙම හිතන්න කියනවා කම්මස්ස කෝම්හි මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙක්. කම්ම දායාදු මම කර්මය දෑවැද්ද කරගත්ත කෙනෙක්. කම පටිසරණු මං කර්මය පිළිසරණ කරගත්ත කෙනෙ. කම බන්දු මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑ මමම රැස් කරගත්ත කර්ම. යංකම්මං කරිස්හාමි කල්්‍යයානංවා පාපකංවා තස්ස දායාදු. මම යම් යහපත් දෙයක් කරොත් යහපත් විපාක මට ලැබෙනවා. මම කරන්නේ අයහපත් දෙයක් නං එහි අයහපත් විපාකත් මට ලැබෙනවා කියල හිතන්න කියෙන. පිංහතුනේ කර්මය ගැන නිතර හිතන්. සියලු බුදුවරු ලෝකෙ පහළ වෙලා අපිට පෙන්නල දෙන්නේ සබ්බ පාපස්සා කරන. සියලු පාපි අකුසල කර්මෝලින් වලකින්න. කුසලස් උප සම්පදා පුළුවන් තරන් කුසල් කරන්න පින් කරන්න. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරගන්න. ඒ තම් බුද්ධානු ශාසනම්. මේ තමයි ලෝකෙ පහළ වෙන්න සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව හරය. ඇයි පිංහතුනේ අපි යම් කර්මයක් කරොත් ඒක කාගේ හරි ඇගේ තියල බේරෙන්න්න බෑ. ඔබ සමහර වෙලාවට අහල ඇති මිනිස්සු මෙහෙම කියනවා. මේ මුන් නිසා තමයි අපිටත් මෙහෙම වුණේ. මේ මුන්ගේ පව් තමයි අපේ පිටිං යන්න. මේ මුන් කරන කර්ම අපිටත් ගෙවන්න වනානේ. ඔය වගේ වචන බෝන තරං අහල ඇති. මතක තියාගන්න එක මිත්‍යා දෘෂ්ටිය. ඒක වැරදි අදහසක් ඒ ධර්මය නෙමෙයි. කවුරුත් කරපු කර්ම කාගෙවත් පිටිං යනවන්නෙමේ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා අපිම සසරේ වපුරපුද හැබැයි සමහරලාවට ඔබට පේන්න පුළුවන් මෙයාගේ ප්‍රශ්නයක් නිසා තමයි මටත් දුක්විදින්න වෙන්න කිය. හැබැයි සසරය ඔබත් ඒක හවුල් කාරයෙක් වෙලා තියෙනක් කොතනකදි හර. ඔහුට ඒ කර්ම එනකොට ඒ විපාක ඔබටත් ගෙවන්න සිද්ධ වෙන. ඒ නිසා පිංහතුන මේක මහා දුක්කිත සංසාර ගමන. ඉපදුනානං ඒ කාන්තෙන් ලෙඩ වෙනවා. ඒ කාන්තෙන් වයසට යනවා ජරාවට පත්වෙනවා. අපිම වපුරපු දේවල් සසර පුරා නිලාගන්න සිද්ධ වෙනවා. ඔබටත් එකයි මටත් එකයි කාටත් එකයි. මේ සසරෙන් නිවන් දකිනකම්. පිරිනිවන් පානකම් විපාක දෙන කර්මතින වට කෙන රහතන් වහන්සේලාට පවා ප්‍රවෘත්ති විපාක කියල සඳහන්වෙන්. ඒ නිසා පිංහතුනි කර්ම විපාකයනකොට අනේ මටනං එන්න එපා මටනම් මේ විදිහට එන්න එපා එහෙම කියලා වැඳලා ප්‍රාර්ථනා කරලා ඉල්ලීන් කරලා කර්ම විපාකවලින් බේරෙන්න්න පුළුවන්කමක් නෑ. ඔබ හල ඇති සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ බුද්ධ ප්‍රමුඛ සංඝයාට මග අහුරගෙන නින්ද අපහස කරලා බොහෝ අකුසල් රැස් කරගත්ත. ඒක මහා බරපත්තල දින 7ක් තුළ විපාක දෙන කර්මයක් කරගත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සුප්‍රබුද්ධ රජ්ජුරුව මග වැලැක්වේ බුදු කෙනෙකුට. බුදු කෙනෙක් ආපහු හැරුණොත් ඒ කර්ම විපාකයේ පාරයන්න ඉඩ නොදී නින්දා කරලා බුදු කෙනෙක්ව ගමන වලක්වොත් දින 7ක් ඇතුළත විපාක දෙනවා. සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ තව දින 7කින් මාලිගාවේ පිය ගැට පෙළ ළඟදි පොලෝ පලාගෙන අපායට වැටෙනවා කියව. රජ්ජරුවන්ට මේ ආරංචි වුණ පහෝදාවෙනකොට. රජතුමා හිතුව හරි මං කොහොම හරි ඕක බේරෙනවා මංකානට ඕකෙන් මගාරිනවා කියලා මාලිගාව උඩම තට්ටුවට නැගල දවස් 10කට විතර කන්න බොන්න අරගෙන ඇයි මේ දවස් 7න්න කීවේ. සති දෙකට විතර කෑම බීම ඔක්කෝම උඩට අරගෙන. අමාත්‍යවරුන්ට සේවකයන්ට හැමෝටම කිව කිසිම කාරණයක් නිසා පණවිඩගේන්න බෑ. මං පහලට එන්නේ. ඔහොම හිතාගෙන හිටිය. හැබැයි හරියට 7 වෙනි දවසේ රජතුමාගේ අස්වයක් කුලප් වුණ ඇතා කුලප් වුණ. මේ ඇතා මාලිගාව බිත්තිවලට අනිනවා මාලිගා වටේ දුවනවා රජ්ජුරුව උඩයිනම් කෑගහනු ඇත්ගෝවට ඇහෙන්නෙත් නෑ. ඇතා රජ්ජුරුවන්ට කී කරේ. රජ්ජුරුවන්ට අර ඔක්කොම අමතක වුණා පහලට පඩි පෙළෙන් බැහැගෙන එනකොට ආරක්ෂකයෝ රජතුමාට කියන්න හදනකොට තල්ලු කරගෙන පල්ලෙහාටාව. ඇයි තමන් රජ්ජුරුවන්
එහෙම පහලට ඇවිල්ල පොළොවට අඩිය තියෙනකොටම පොළොව පලාගෙන ගිනි ජාලාවක් කපායට ඇදිල කිය. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන කර්ම විපාක එනකොට. න අන්තලික් කියන සමුද්ධ මජ්ජේ අහසේ හැංගිලා බේරෙන්න තැනක් නෑ. සමුද්ධ මජ්ජේ මුහුද මැදට ගිහිල හැංගිලා බේරෙන්න තැනක් නෑ. න පබ්බතානං විවරම් පවිස්ස පර්වතයක් ඇතුළේ කුහරයක් ඇතුළේ හැංගිලා බේරෙන්න තැනක් නෑ. ඒ නිසා අපිම වපුරපු දේවල් අපිට සසර නිලාගන්න සිද්ධ වෙන. අපි යම් කර්මයක් කරාද ඒක විපාක අපිට සංසාරය අරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ නිසා කර්මය ගැන හිතන්න පුළුවන් තරම් පින් කරගන්න. ඔන්න ඔය කරුණු 4 බුදු හාමුදුරුවෝ පෙන්වා මහණෙනි ප්‍රාර්ථනා කරලා කැමති වුණා කියලා ලබන්න බැරි කාරණා 4ක්. ඉපදීම, ලෙඩවීමෙන් වැළකීම, වයසට යන්න නැතුව ජීවත්වීම, සසරේ කරපු කර්ම විපාක තමන් පසු පසෙනකොට වවා ප්‍රාර්ථනා කරලා ඉවැන් වලකින්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අප්‍රමාදීව ධර්මීම දියුණු කරගෙන මේ භයානක සංසාරදුකින් එතර වෙන්න මහන්සිකත්. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කරනවා. පිංහතුනේ අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ ඔස්ට්‍රේලියාවේ පර්ත් බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පදිංචි ලවන්‍යා හපන්ගම දියණිය ඇතුළු ඒ පවුලේ පිංහතුන් තමයි එකතු වෙලාද මේ ධර්මදානමය පින්කම සිදු කරේ. නුගේ ගොඩ විජේරාම පදිංචි පියාණන් වන නීල් මාපන්ගම හපන්ගම නීල් හපන්ගම මහත්මාගේ දෙසැම්බර් 3 වෙනි දිනට යෙදෙන උපන්දිනය නිමිති කරගෙන. එතුමන්ට නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියෙන ආශිර්වාද ප්‍රාර්ථනාවත් සුජීවත්ව සිටින නීල් සහ මාලා හපන්ගම යන දෙමාපියන් පවුලේ සියලු ඥාති හිතමිටාදී සුජීවත්වයෙන් හැම දෙනාටම නිදුක් නීරෝගේ සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තියම ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනා. ඒවගේම ධර්මදේශකයන් වහන්සේ සිදු කරන ශාසනික කටයුතු නිදුක් නීරෝගීව බොහෝ කාලයක් සිදු කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපිට ආශිර්වාද කරනවා. දැනට රෝග තත්ත්වයෙන් සිටින ජගත් රාමචන්ද්‍ර මාමා ඇතුළු සියලු රෝගීන් සියලු ඥාතීන් හැම දෙනාටම නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සියලු සංසාරගත මිය පරලොවගිය සියලූම ඥාතී සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා. වහ වහා සංසාරදුකින් අතමිදේවා කියල ඥාතීන්ටත් පින් අනුමෝදත් කරන. එහෙම නම් පින්වතුන ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරේ පදිංචිව සිටින ලවන්‍යා හපන්ගම දියණිය තමයි අද මේ උතුම් ධර්මදානමේ පින්කම සිදුකර ඉතින් එතුමියටත් එතුමියගේ දෙමාපියන් සුජීවත්ව ඉන්න සෑම සියලු දෙනාටමත් පවුල්වල හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා. ඔබ හැම දෙනාටමත් නිවන් අවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු තුවං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.